ඉක්විලිබ්‍රියම් කියන්නේ සමතුලිත බව. සමතුලිත බව. සමතුලිතයි කියන්නේ මොකක්ද? දෙපැත්තටම තමයි. ඒ කියන්නේ ෆෝර්සස් ගොඩාක් යෙදුනත් ෆෝර්සස් ගොඩාක් ඇප්ලයි වුණා. මේ ඔබ්ජෙක්ට් එක at rest ඉන්නවා නම් අපි ඒකට කියනවා ඉක්විලිබ්‍රියම් කියලා. සමතුලිතයි කියලා. හිතන්න. ෆෝර්සස් ගොඩාක් යෙදෙනවා. මෙතනට 10 නිව්ටන් යෙදෙනවා. මෙතනට 20 නිව්ටන් යෙදෙනවා. එහෙමනම් මේ පැත්තට කීයක් වගේ යෙදුනොත්ද මෙයා ඉක්විලිබ්‍රියම් ඉන්නේ? 30. ඉක්විලිබ්‍රියම් ඉන්නේ මේ පැත්තට 30 නිව්ටන් යෙදෙනවානේ. එතකොට මේ පැත්තට තල්ලු වෙන්නේ කොච්චරකින්ද? 30 නිව්ටන් වලින්. එහෙනම් එයාව නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? අනිත් පැත්තට 30 නිව්ටන් ඇප්ලයි කරන්න ඕනේ. අන්න මේ ඔබ්ජෙක්ට් එක at rest. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක ඉක්විලිබ්‍රියම් ඔබ්ජෙක්ට් එකක්. පැහැදිලිද කතාව? ඉතින් ඉක්විලිබ්‍රියම් ඔෆ් ෆෝර්සස් කියලා අපි කතා කරන්නේ මොකක් හරි ෆෝර්සස් කීපයක් එදෙද්දී ඒක නතර කරලා තියාගන්න අපි කොච්චර ෆෝර්ස් එකක් ඇප්ලයි කරන්න ඕනේද කියලා. පාඩම තේරෙනවා. පාඩම ඉවරයි ඔය. මේක ලේසි වෙන්න සබ් ටොපික් කීපයක් යටතේ කතා කරනවා. Equilibrium of a body under two forces. දැන් මේ ඔබ්ජෙක්ට් එක මේ සැකුඩ තියලා තියෙනවා. එතකොට මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ෆෝර්සස් මොනවාද? මොනවද අපි ඇප්ලයි කරන්නේ? තියෙන ෆෝර්සස් මොනවාද? දැන් පෙට්ටියක් වගේ තියෙනවා කියලා හිතන්න. පෙට්ටියේ බර පල්ලෙහාට තියෙනවානේ. ඒක ෆෝර්ස් එකක් නේ අනිවාර්යෙන්ම. නිකම්ම පෙට්ටියක් අරන් මෙහෙම අවකාශය තියන්න බෑනේ. අවකාශය තිබ්බම ඒක වැටෙනවා. වැටෙනවා කියන්නේ මූව් වෙනවානේ. මූව් වෙනවා කියන්නේ මොකක් නිසාද? ඔබ්ජෙක්ට් එක මූව් වෙන්න නම් ෆෝර්ස් එකක් තියෙන්න ඕනේ. දැන් හිතන්න මේක. එතකොට ඒක වැටෙන්නේ පල්ලෙහාට යන්නේ ෆෝර්ස් එකක් ඇප්ලයි වෙන්නේ. ඉතින් ෆෝර්ස් එකක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේක රඳව ගන්න ඉන්නේ කොහොමද නම් උඩ අතට ෆෝර්ස් එකක් ඇප්ලයි කරලා තියෙන නිසා. මෙයා දැන් at rest නේද? මෙයා ඉක්විලිබ්‍රියම් නේද? මොනවා නිසාද? පල්ලෙහාට ෆෝර්ස් එකක් තියෙනවා. ඒක නවත්තන්න මම උඩ අතට ෆෝර්ස් එකක් ඇප්ලයි කරලා තියෙනවා. මම අතින් උඩ අතට ෆෝර්ස් එකක් ඇප්ලයි කරලා තියෙනවා. ඒ වගේ මේසෙනුත් උඩ අතට ෆෝර්ස් එකක් ඇප්ලයි කරනවා. මෙයා මෙහෙම පල්ලෙහාට weight එක තියෙන්නේ. weight. අපි ඒකට කියනවා W කියලා. උඩ අතට තියෙන ෆෝර්ස් එක තමයි perpendicular reaction කියන්නේ. reaction. අපි ඒක R කියලා name කරනවා. එතකොට පහළට weight එක තියෙනවා උඩ අතට මේසෙන් ඇති කරන table එකෙන් ඇති කරන perpendicular reaction එක තියෙනවා. ඒකෙන් තමයි ඔසව ගන්න. දැන් මේ දෙක at rest ඉන්න නම් මේ දෙකම නිසා මෙයා at rest ඉන්න නම් මොනවාද මේකේ තියෙන්න ඕන ලක්ෂණ? ඒක ගැන කතා කරන්න තියෙනවා. හිතන්න weight එක ගොඩාක් වැඩි නම් මෙයාට වඩා. හිතන්න මෙයා weight එක 15 නිව්ටන් වුණා. perpendicular reaction එක 10 නිව්ටන් වුණා. එහෙමනම් මොකද වෙන්නේ? පෙට්ටිය මේසෙක අඩාගෙන වැටෙනවා. එහෙම වෙන්න බෑනේ එහෙනම්. එහෙනම් මේ දෙන්න equal වෙන්න ඕනේ කියලා තේරෙනවද? equal වෙන්න ඕනේ. ඒ කියන්නේ R must be equal to W at rest in if the object at rest R must be equal to W. ඒක තේරුණානේ? ඒක එක අවශ්‍යතාවයක්. අනිත් එක weight එක තියෙන direction එකට ප්‍රතිවිරුද්ධ direction එකෙන් නේද ඉන්න ඕනේ. opposite direction එකෙන් නේද perpendicular reaction එක තියෙන්න ඕනේ. අනිත් එක ඒ දෙවනි මේක. ඊට පස්සේ අනිත් එක තමයි හිතන්න මෙහෙම පෙට්ටියක් තිබුණා කියලා. මේ පැත්තට 15 නිව්ටන් දානවා. force එක equal. එයාට opposite direction එකට නේ. එයාට equal force එකක්ම apply කරනවා. එතකොට මොකද මෙතන තියෙන ලක්ෂණ දෙක අර අපි කතා කරපු ලක්ෂණ දෙක තියෙනවා නේද? එකක් තමයි magnitude එක equal. 15 නිව්ටන් ම තමයි. direction එක opposite. හැබැයි same line නෙවෙයි තියෙන්නේ මෙයා වගේ. මේ පෙට්ටිය address ඉන්දිද? මෙයා කරකවෙනව නේද මෙහෙම? එහෙනම් අර දෙකම තිබිලා වැඩක් නැහැ නේද? එකම line එකේ තිබුණ නැත්තම්. එහෙනම් object එකක් forces දෙකක් යටතේ equilibrium වෙන්න. object එකක් forces දෙකක් යටතේ equilibrium වෙන්න අවශ්‍යතාව තියෙනව නේද? requirements තියෙනව නේද? ඒ requirements තමයි මේ පාඩමේ කතා කරන්නේ. හරි. අපි තව බලමු. මේක බලන්න.
මේ නූලකින් එල්ලලා තියෙනවා නෑ. මොකක් හරි බෝලයක් වගේ එකක්. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් පල්ලෙහාට ෆෝස් එකක් තියෙනවනේ යාගේ weight එක. උඩ අතට මෙයා ඔසවගෙන ඉන්න ෆෝස් එකක් ඇප්ලයි වෙනවනේ. ඒකට කියනවා අපි ටෙන්ෂන් කියලා. ටෙන්ෂන්. අපි ඒක කියන්නේ T කියලා. මෙයා weight W කියලා. හරි. මෙයා at rest ඉන්න නම් මොනවද තියෙන්න ඕන අවශ්‍යතාව? මේ weight එක tension එකට equal වෙන්න ඕනේ නේද? weight එක tension එකට equal වුණොත් මේක යන්නේ නැතුව කොහෙවත් තියෙන්නේ. හරි. T must be equal to W if the object is at rest. Direction opposite වෙන්න ඕනේ. Magnitude equal වෙන්න ඕනේ. Magnitude equal වෙන්න ඕනේ ඒක first one. Second one direction opposite වෙන්න ඕනේ. Third one object is same line තියෙන්න ඕනේ. ඔය නේද අවශ්‍යතා? ඒ අවශ්‍යතා ටික ලියා ගන්න වෙනවා. පස්සේ ලියා ගමු. මේක දාගන්න. පින්තූරයක් අඳගන්න. ඒක උඩ කොහෙද තියෙන්නේ? එහෙනම් forces දෙකක් යටතේ object එකක් at rest ඉන්න අපි අවශ්‍යතා තුනක් අඳුරගත්තා. තුන. තුන මොනවාද? එකක් තමයි magnitude equal වෙන්න ඕනේ. විශාලත්ව සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ නිව්ටන් ගාන සමාන වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මොකක්ද? direction එක opposite වෙන්න ඕනේ. තුන්වෙනි එක line එකම line එකේ තියෙන්න ඕනේ. ඔය තමයි කතාව. හරි. ඒ ටික අපි ලියාගමු. මම මේ පින්තූරෙම කරනවා. පින්තූර ඇඳ නැති කියලා හිතනවා. Equilibrium of a body under two forces. Forces දෙකක් යටතේ equilibrium වෙන්න. මෙන්න මේවා තමයි requirements. Requirements කියලා දාලා ලියාගන්න. දැන් බලන්නකෝ. Two forces must have equal magnitudes. Newton ගාන equal වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ two forces must act along two opposite directions. Direction opposite වෙන්න ඕනේ. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ both forces must lie along the same line of action. එකම line එකේ තියෙන්න ඕනේ. ඒකයි ඔය කියන්නේ. මෙහෙම තියෙන්න ඕනේ. හරි. ඕක පොඩ්ඩක් පැත්තක යනකම්. ඔබ තමයි අවශ්‍යතාව තියෙන්නේ. හරි මේක පන්ති හිටියනම් නම් පාඩම් ගන්නවා. ඒ නිසා දැන් පාඩම් කරන්න. හරි. මොනවාද පාඩම් කරන්න ඕනේ? අහනවා පේපර් එකට. Equilibrium of a body under two forces. ඒකට requirements මොනවාද කියලා මේ ටික මතක තියාගන්න. MCQ වලත් එනවා. හරි. හරි. Equilibrium of three parallel forces. ඒක තමයි second topic එක. Parallel forces තුනක් තියෙද්දි object එකක් equilibrium වෙනවා නම් ඒක ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ parallel forces තුනක් තියෙද්දි object එකක් at rest වෙන්න ඕනේ. හරි. දැන් බලන්න මෙතන මිනිස්සෙක් මේ ඔන්චිල්ලාවක ඉඳගෙන ඉන්නවා. එතකොට මෙයාගේ පල්ලෙහාට weight එක තියෙනවා. මෙයා ඔසවගෙන ඉන්නේ කවුද? ඔන්චිල්ලාවේ මේ ලනු දෙක විසින්. එතකොට මම ඒකට කියනවා මේක T මේක T. එක්කෙනෙක්වත් මේ දෙන්න සමානයි. ඇයි සමාන වෙන්නේ? එක්කෙනෙක් හරි වැඩි වුණොත් ඒකපත් ඉස්සෙන්න බෑ. එහෙම වෙන්න බෑනේ. මේ දෙන්න equal ඒ නිසා. එතකොට මේ forces තුන parallel නේද එකිනෙකට? මේ parallel නේද? parallel කියන එක දන්නවනේ සමාන ධ්‍රුවවල වලින් තියෙන්නේ. හරි? parallel. එතකොට මේ object එක at rest වෙන්න නම් මොනවද තියෙන ඕන requirements කියලා තමයි මේ පාඩමේ කතා කරන්නේ. නිකන් හිතන හැටියට කියන්න බලන්න requirements මොනවද කියලා. ඒ කියන්නේ කාගේද? මේ පැත්තට තියෙන forces වල value එක මේ පැත්තට තියෙන forces වල value එකට equal වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මේ පැත්තට 20 newton තියෙනවා නම් මේ දෙන්න කවුරු වගේ වෙන්න ඕනද? 10 වගේ වෙන්න ඕනේ නේද? එහෙම වුණොත් නේද මෙයා තියෙන්නේ. මේ පැත්තට එතකොට 20 newton මේ පැත්තට 20 newton. නේද? එහෙනම් ඔයාලට ඒක තේරෙන කාරණයක්. හරි? ඒ කියන්නේ
if the object is at rest, if the object is at rest මොනවාද වෙන්න ඕනේ? t plus t equal w equal වෙන්න ඕනේ W. w වලට. ඒක තමයි පළවෙනි requirement එක. ඊට පස්සේ line එකේ ඊට පස්සේ තියෙන කාරණා මම නෝට් එකත් එක්ක කියලා දෙන්නම්. මේක බලන්න මේ තියෙන්නේ මේ නිකන් ලෑල්ලක් හරි පෙට්ටියක් හරි එල්ලලා ලනු දෙකකින්. එතකොට මොකද වෙන්න ඕනේ? ඒත් පල්ලෙහාට weight එක තියෙනවා. නේද? උඩ අතට ටෙන්ෂන් එකක් තියෙනවා. එකම දේ එන්නේ. එතකොට t plus t w ට equal වුණොත් තමයි මෙයා rest වෙන්නේ. එක requirement එකක් නම් හරි. තව requirements දෙකක් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් මේ පින්තූරය ඇඳගන්න. මේවා තමයි requirements. The three forces must be coplanar. Coplanar කියන්නේ එකම plane එකේ එකම surface එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ t දෙන්න තියෙන්න ඕනේ එකම තලයක. හරිද? ඒ තලයේම තමයි w තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මෙයා සහ මෙයා මේ පෑන් දෙකම තියෙන්නේ එකම තලයක. හරි. පේනවද දන්නේ? පෑන් දෙකම තියෙන එකම තලයක. හැබැයි මට පුළුවන් නේද මේ පෑනක් උස්සලා තලය වෙනස් කරන්න? මේ දැන් තියෙන්නේ එක පෑනක් එක තලයක අනිත් පෑන වෙනත් තලයක. තේරෙනවද කතාව? එකම තලයක් කියන්නේ මේ එකම surface එකක කියන එක. forces එකම surface එකේ තියෙන්න ඕන. එතකොට t එකම surface එකේ තියෙදි w තේ surface එකේම තියෙන්න ඕන. The three forces must be coplanar. තේරුණාද? දෙවෙනි එක. One force must have a direction opposite to the other two forces. ඒ කියන්නේ එක force එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනිත් forces දෙකට opposite direction එකේ. opposite direction එකේ. අනිත් එක තමයි the resultant of any two forces. Forces දෙකක resultant එක must be equal in magnitude and opposite in direction to the third force. Forces දෙක resultant එක. මේ දෙන්නගේ සම් එක බලන්න. ඒක equal in magnitude. මෙයාට equal වෙන්න ඕනේ විශාලත්වය. හිතන්න මෙයා 10 නිව්ටන් කියලා. මෙයා 10 නිව්ටන් නේ. එතකොට මෙයා අනිවාර්යෙන් 20 නිව්ටන් වෙන්න ඕනේ. ඒ වගේම මෙයාගේ resultant එකට මේ resultant එක මේ දෙන්නගෙන් එන resultant එක. තේරුණාද? opposite direction එකේ මෙයා ඉන්නවා. හරිනේ. මේ දෙන්න උඩ අතට තියෙන මෙයා පල්ලෙහාට තියෙන. පැහැදිලි කතාව. හරි. ඔය තමයි කතාව. requirements ටික පාඩම් කරගන්න ඕනේ පන්ති හිටියා නම්. ඉතින් ඕගොල්ලෝ පාඩම් කරගන්න ගෙදරදීම. හරි. හරි. දැන් මාතෘකාව equilibrium of three forces. forces තුනක් තියෙනවා හැමතිස්සෙම. that are not parallel. parallel නෑ හැබැයි. forces තුන parallel නෑ. හරි. බලන්න මෙතන මේ පින්තූරයක් රාමු කරපු පින්තූරයක් එල්ලලා තියෙනවා ලණුවකින්. හරි. ඇණයක් ගහලා. ලණුවකින් එල්ලලා තියෙනවා මේ රාමු කරපු පින්තූරයක් කියලා හිතන්න. ඕම තියෙනවා. හරි. කොහොමද මේකේ forces act කරන්නේ? අනිවාර්යෙන් මේ ලණු දෙකෙන් උඩ අතට ඔසවා ගැනීමක් තියෙනවනේ. ඊට පස්සේ weight එක පල්ලෙහාට තියෙන්න එපා. ඒ weight එක තියෙන හැමතිස්සෙම මේ forces දෙක එකතු වෙන තැන. දැන් මේ forces දෙක උඩට එකතු වෙලානේ තියෙන්නේ. එකතු වෙන තැන අනිවාර්යෙන් මෙතනනේ. එතනින් පල්ලෙහාට ගියොත් තමයි අපිට weight එක හැමතිස්සෙම හම්බෙන්නේ හරි කෙලින් එන්න ඕනේ. හරි. ඕක තමයි තියෙන්නේ. හරි. මේක at rest නේද මේ object එක. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙයා equilibrium කියලා. මේ forces තුනක් තියෙනවා. ඒ නිසා three forces. මේවා parallel ද? නෑ. ඒ නිසා that are not parallel කියලා කියන්න පුළුවන්. එතකොට මේ object එක parallel නොවන forces තුනක් නිසා equilibrium. පැහැදිලිනේ කතාව? ඔන්න බලන්න ළමයි requirements ටික මොනවාටද? object එක parallel නැති forces තුනක් යටතේ equilibrium වෙන්න. object එකක් parallel නැති forces තුනක් යටතේ equilibrium වෙන්න මෙන්න මේවා තමයි requirement. මොනවාද? The three forces must be coplanar. එකම plane එකේ එකම surface එකේ තියෙන්න ඕනේ. එකම තලයේ කියලා කියනවා. The three forces must be coplanar. ඒක පළවෙනි එක. දෙවෙනි එක. Line of action of three forces. Forces තුනේ line of actions. මේ තියෙන මේ line එක action of line, action line එක. මේ action line must meet at a common point.
එකම පොයින්ට් එකකදී හම්බෙන්න ඕනේ. ආපස්සට දික් කරොත් හරි කොමන් පොයින්ට් එක හම්බෙන්න ඕනේ. හරිනේ. ඒක දෙවෙනි රික්වයර්මන්ට් එක. තුන්වෙනි රික්වයර්මන්ට් එක resultant of any two forces should be equal to third force. resultant එක forces දෙකකින් එන resultant force කියන එක දන්නවනේ කලින් පාඩම. resultant එක අනිත් force එකේ value එකට equal වෙන්න ඕනේ. and opposite in direction. direction එකේ opposite වෙන්න ඕනේ. නිකන් හිතමුකෝ. හරි. මේ දෙන්නගේ resultant එක කොයි අතටද තියෙන්නේ අනිවාර්යෙන්ම. උඩ අතට නේද මේ දෙන්නගේ resultant එක තියෙන්නේ? T දෙන්නගේ. ඒ දෙන්න කරන්නේ උඩ අතට ඔසවා ගැනීමක් නේ. එහෙනම් resultant එක opposite නේද මේ direction එක? third force එකේ direction එක. ඔය තමයි කාරණා. මේ තුන පන්ති හිටියනම් පාඩම් ගන්නවා. ඒ නිසා එම් පාඩම් කරන්න note එකේ ලියා ගන්න එක පිටුවක් විතර යන්නේ. එතකොට ඒක අරන් ලියා ගන්න note එක පිට කවර මන් දෙන්නම් හම්බුණා. හරි.